වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මමරුවන කාකුමාර දාස ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස් තල වෙත. බැංකු ප්‍රධානීන් මහ බැංකුවට කැඳවයි. ව්‍යාපාර ණය පොලිය අඩු කිරීමට අදාළ විධාන හෙට දිනයට පෙර. කොරෝනාවට බ්‍රිතාන්‍යයෙන් ඖෂධයක්. පාස්කු ප්‍රහාරයට තමන් වගකිව යුතු නැතැයි හිටපු ජනපති මෛත්‍රී කියයි. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මම බාර ගන්න ඕනේ වගේ උත්තර. මම දන්නවනේ ඕක වෙන්න දෙන්න බෑ. මැතිවරණ කොමිසම සහ ජනපති අතර හමුවක්. පක්ෂ නියෝජිතයන්ගෙන් මැතිවරණ කොමිසමට චෝදනා. කොරෝනා තත්ත්වයත් එක්ක මැතිවරණ කොමිසමත් යම් නම්‍යශීලී භාවයකට පත් වෙන්න ඕන. බහුතරයක් විසින් ගත්ත වැරදි තීරණයක් හැටියට තමයි මම නම් දකින්නේ. කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්තේදී කඩු ප්‍රහාරයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වා දීමට ඊයේ රැස් වූ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම පහසුකම දේශීය ව්‍යාපාර වෙත බෙදී යාම සහතික කරමින් වාණිජ්‍ය බැංකුව විසින් 4% පොලි අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ණය ලබා දෙනු ඇති. මහ බැංකුව මෙම තීරණවලට එළඹියේ ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. දවසේ පුවත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහ බැංකු නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේ COVID-19 වසංගතය සමග රටේ ආර්ථික හා මූල්‍ය පද්ධතිය ස්ථායීව පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් ලොකු රටවල් විතරක් නෙවෙයි පොඩි රටවල් පවා සෙන්ට්‍රල් බැංක්ස් විශාල පියවරවල් අරගන්න. හැබැයි අපේ මහ බැංකුව කිසිම ටූල් එකක් පාවිච්චි කරන්නේ නිකන් නිදා ගන්න. ඕගොල්ලන්ගේ වැරදි එන්නේ රජවල් පිට. ඔතන ඉන්නේ ඔක්කොම ඉකොනොමිස්ට්ලානේ ලක්ෂ ගණන් පඩි ගන්න. මොනවද කරන්නේ? දැන් මම දීලා තියෙන ඕගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඕගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ වෙනකොට ඕගොල්ලන්ට දෙන්න පුළුවන් ක්‍රමවේදය මට ඉදිරිපත් කරන්න. බලන්න අනිත් රට ස්මෝල් ඇන්ඩ් මීඩියම් සයිස් බිස්නසස් බේර ගන්න කරන වැඩ කොහේ අපේ අය කරනවා. ඒක ඕගොල්ලෝ අමාරුවේ දාන්න රජයට පහසු තත්ත්වයට පත් කරන්න ඉන්න අය මට මේ විදිහට කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ රාජකාරිය කරනවා නම් මාස 8ක් දැන් මම පත් වෙලා. ආපු දවසේ ඉඳලා මේ කියනවා මේ අපි ඉකොනොමි එක ගෙනියමු වැටිච්ච ඉකොනොමි එක කියලා. මට ඕනේ නැහැ ගියාණ්ඩු කරපු වැරදි ගැන අරවා මේවා කතා කරන්න. නමුත් ඔයගොල්ලෝම දන්නවනේ. ඔය බැංකුවේ හොරකම් කරනකොටමත් ඔයගොල්ලෝමනේ හිටියේ. ඒ වයිද ඒගොල්ලන්ට සහයෝගය දුන්නා නම් ඇයි මම මේ ඉල්ලන සාධාරණ දෙයට වැඩ කරන්න බැරි? මහ ජනතාව දැනගන්න ඕන. මේ වගේ නිලධාරීන් එක්ක කරන්න පුළුවන්ද වැඩ? දැන් අපිට තියෙන්නේ මේක ඉකොනොමික් ක්‍රයිසිස් එකක පහළටම වැටෙන්න ඉස්සෙල්ලා මේක ගොඩ ගන්න. ඒකක තියෙන ඔයගොල්ලන්ගේ අතේ. මොනවද මට දීලා තියෙන උපදේශ? මොනවාක්වත් නැහැ. මම කල්පනා කරලා කියපු එක කරන්නවත් ඔයගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. ඒකටත් බ්ලොක් කරනවා. මම වැරද්දක් නම් කියන්නේ කතා කරලා කියන්නේ. මම මේ කියන දේ වැරදි නෑ. එම සාකච්ඡාවෙන් අනතුරුව නිලධාරීන් ඊයේ රාත්‍රිය වනතුරුම මහ බැංකු පරිශ්‍රයේ සේවයේ නිරතව සිටින ආකාරය දැක ගන්නට ලැබුණා. මහ බැංකු මුදල් මණ්ඩලයේ පෙර සැලසුම් කළ රැස්වීමක්ද ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. රාත්‍රී 10:30ට පමණ ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව මුදල් මණ්ඩලය ගත් තීන්දුව කිහිපයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වුණේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති බැවින් කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් COVID-19 වසංගතය ආර්ථික හා මූල්‍ය පද්ධතිය ස්ථායීතාව මත දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි.
ඒ අනුව පසුගිය මාර්තු 27 වෙනිදා හඳුන්වා දුන් ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමයේ යටතේ දැනටමත් ලබා දී ඇති රුපියල් බිලියන 27.5ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවලට 101ක සහන පොලි අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක අපකර පොරොන්දු මත අරමුදල් ලබා දෙන බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ වාණිජ්‍ය බැංකුව විසින් එම අරමුදල් 104ක පොලි අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබා දෙනු ඇති බවයි. ඒ අනුව ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මගින් COVID-19 වසංගතෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සඳහා සැපයන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 150ක් බව මහ බැංකුව පවසනවා. මීට අමතරව ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර සඳහාම වෙන් වූ ණය යෝජනා ක්‍රමයක්ද ඉදිරියේදී හඳුන්වා දීමට අරමුදල් සම්පාදනය කරමින් පවතින බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. දැන් මෙතනදී අපි වැඩියෙන් සැලකිය යුතු වෙන්නේ වාණිජ්‍ය බැංකු ණය දීමට යොදා ගන්න අනෙකුත් දේවල්. ඒ කියන්නේ අප වශයෙන් මොනවද ලබා ගන්න. දැන් උදාහරණයකට පෞද්ගලික අපයක් පුද්ගලයෙක්ගෙන් ලබා ගත්තොත් එතකොට ව්‍යාපාරයට අමතරව ඔහුට යම් අවස්ථාවක් ඇති වුණොත් ඒක ව්‍යාපාරයේ අසාර්ථක වීමට අමතරව ඔහුගේ පෞද්ගලික දේපල වලිනුත් මේක අය කර ගන්න කියලා වාණිජ්‍ය බැංකු උත්සාහ දරනවා. ඉතින් ඒ නිසා මේ වාණිජ්‍ය බැංකු වලට තියෙන අවදානම අවම කිරීමට ගන්න උත්සාහය ලංකාව වගේ රටක අපි බහුලව දකිනවා. ඉතින් ඒ නිසා තමයි බොහෝ වෙලාවට අපි මේ වාණිජ්‍ය බැංකු වලින් රටක් දියුණු කරන්න අමාරුයි. ඒ නිසා මේ රටේ තියෙන්න ඕනේ සංවර්ධන බැංකුවක්. ඒ සංවර්ධන බැංකුවක් තියෙනවා නම් ඒ සංවර්ධන බැංකුව හරහා රජයට කෙලින්ම 100කට දීලා 104ට ණය දෙන්න පුළුවන්. ඒ සංවර්ධන බැංකුව වල බොහෝ වෙලාවට ණය දීම ලිහිල් කොන්දේසි මත සිදු වෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මුදල් මණ්ඩලය ගත් තීන්දුවලට අදාළ බැංකු පනත් විධාන සහ නියෝග හෙටවන විට වාණිජ්‍ය බැංකුව වෙත ලබා දෙන බවයි. ඒ අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයක ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් කිහිප දෙනෙකු සඳහන් කළා. මේ අතර මහ බැංකු අධිපතිවරයා විසින් මෙරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික වාණිජ්‍ය බැංකුවල ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද මහ බැංකුව වෙත කැඳවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ හඳුන්වා දුන් නව ණය වැඩසටහන සම්බන්ධයෙන් සහ අනෙකුත් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි. මහ බැංකුවේ ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වාණිජ්‍ය හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සිය ප්‍රසාදය පළ කරනවා. සාමාන්‍යයෙන් මේ කර්මාන්තකරුවන් අරගෙන තියෙන පොලිය මිට ඉස්සෙල්ලා 17% 24% ඔය වගේ පොලි වලට තමයි ණය කර්මාන්ත දිනු කරන්න අරගෙන තියෙන්නේ. ඉතින් මේ කොවිඩ් එකත් එක්ක මේ කර්මාන්ත කරුවන් ඉතාමත්ම අමාරු තත්යකට වැටලා තියෙන්නේ. ඉතින් අර වගේ ලොකු පොලිය වලින් මේක 104ක් වුණාම මේගොල්ලන්ට මේ තමන් ගෙවන්න තියෙන පොලි අනුපාතය අඩු එකේ ඒ මුදල දාන්න පුළුවන් තමන්ගේ කර්මාන්තය දිනු කරන්න. මේ කර්මාන්ත කරුවන්ට මේ ලැබිච්ච 4 ණයක ඉතාමත්ම වටිනවා. ඉතින් මේ පහසුකම සේවාංශයටත් දෙන්න කියලා මම ඇත්තටම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. මේ අතර බලපත්‍ර ලැබී වාණිජ්‍ය බැංකුවල සියලු තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත ඊයේ දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යාමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2% දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට මුදල් මණ්ඩලය ඊයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රව්‍යශීලතාවයක් සැපයන අතර එමගින් වාණිජ්‍ය බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකය ණය ප්‍රවාහ ගලා යාම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලැබෙනවා. වාණිජ්‍ය බැංකුව මිනිසුන්ගෙන් තැන්පතු ලබාගෙන ඒ තැන්පතු වලින් කිසියම් ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි. අන්නේ මහ බැංකුවේ තැන්පත් කළ යුතු අනුපාතයට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා. ඒකට මේ වාණිජ්‍ය බැංකුවල ණය ප්‍රසාරණය කරන්න නම් මහ බැංකුව ඒ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරන්න ඕනේ. දැන් ඊයේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරලා තියෙනවා. ඒ අඩු කිරීම නිසා වාණිජ්‍ය බැංකුවලට පුළුවන් වැඩිපුර මුදල් පුද්ගලයන්ට ණය දෙන්න. අනිත් පැත්තට මේ වාණිජ්‍ය බැංකුවල තියෙන ද්‍රව්‍යශීලතාවය ඔවුන් භාවිතා කරන්නේ නැහැ. කෙටි කාලීන අපසුරකුම් නොමැති ආයතන සඳහා ණය දෙන්න. එනිසා ආර්ථික අර්බුදයක අවධියකදී අවදානමක් දැරිය යුතුයි. නැත්නම් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ. දවසේ පුවත ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් හමුවේ සිදු කළ කරුණු පැහැදිලි කිරීම පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. බැඳුම් කර වංචාවට සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව මෛත්‍රීපාල මහත්තයා හංගව පිටු 106 එළියට දැම්මා නම් මහ බැංකු බැඳුම් කර වංචාවේ බොහෝ දෙනෙක් අහු වෙනවා. මේ தত্ত্বය යට කරමින් අද මහ බැංකු නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීම හරහා රටක ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. පහුගිය කාලේ මහ බැංකුව රනිල් වික්‍රමසිංහත් එක්ක බැඳුම් කර හොරකම් කරනකොට ওই නීති මොකුත් තිබ්බේ නැහැ. හැබැයි ජනතාවට සහන දෙන්න යනකොට චක්‍රලේඛන නීති ගැන කතා කරනවා. ජනාධිපතිතුමා කිව්වේ ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවක් වැඩක් නැහැ නේ. බැරනම් ගෙදර යන්න කිව්වා. බොහොම සන්තෝෂයි ඊයේ රෑ තීන්දුව කරා වැඩ කරා. අපි තාම සතුටුයි මේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරපු පිළිබඳව.
වගේ. පොලි අනුපාත 100%කට ගේන්න පුළුවන් මට්ටමකට ගේන්න බැරි නම් මොකද්ද මේ මහ බැංකුව කරන්නේ? ඒ වගේම ද ෆයිනෑන්ස් කම්පැනි කවුද මේකට වගේ කියන්නේ? මහ බැංකුව තමයි. ETI එක කවුද මේක කරේ? අර හිටපු මහ බැංකුවේ අධිපති කුමාරසාමි ඒ කම්පැනි හදන්න තියෙන අවස්ථාව නැතුව ඒක විනිං තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඉතින් මේවට වග කියන්නේ කවුද? මහ බැංකුවේ කට්ටිය. ඉතින් අවුරුදු 5ක් මම මේක තනියෙන් සටන් කළා අපිට චරිත ඝාතන උනේ. රවි කරුණානායක මහත්තයාලට තිබුණේ මහ බැංකුව මහා වංචාව කරලා ඊට පස්සේ ඒකේ ඉන්න නිලධාරීන් ගිහිල්ලා ඒ පාර්ලිමේන්තු තේරුම්කාරක සභාවට සහ අනෙත් කොමිෂන් සභාවලට ඒක වෙච්ච වංචාව පැහැදිලිව නම්ගම් සහිතව හෙළිදරව් කරා. ඒගොල්ලොන්ට තිබුණේ ඒකේන්තිය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් කිව්වේ COVID-19 ප්‍රශ්නයෙන් පස්සේ අසරණ වෙලා ඉන්න මේ රටේ කර්මාන්තකරුවට ව්‍යාපාරිකයට රජය විසින් දීලා තිබෙන උපදෙස් අනුව මහ බැංකුව කටයුතු නොකිරීම පිළිබඳ ප්‍රශ්නය. මම දන්නේ ඊයේ මහ බැංකුවේ මෑත කාලේ පළවෙනි වතාවට රාත්‍රී කාලේ ලයිට් පත්තු වෙලා තිබුණා. අද උදේ වෙනකොට ඔවුන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වලා තිබුණා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට. මේ වගේ වෙලාවකට තමයි ඔය PhD ගහපු අර උපාධි ගත්තු මහත්තුරුන්ගේ මොළ වැඩ කරන්න ඕනේ. ඉතින් මේ මොළ අයිස් පෙට්ටි වල දාලා ගල් ගැහිලා නම් පොඩ්ඩක් සිද්ධ වෙනවා ඒ ගල් ගැහිච්ච තත්ත්වය වෙනස් කරන්න බලපෑමක් කරන්න. දැන් මහ බැංකුවේ අධිපතිවරයා හෙට ඇවිල්ලා කිව්වොත් එම ඊළඟ පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුවට ජනාධිපතිතුමා කැඳවලා මට මේක කරන්න කිව්වා ඒක හින්දා මම මේක කරා කියලා. ඒක උත්තරයක්ද? ඒක පිළිගන්න බෑ පාර්ලිමේන්තුවට. දැන් පාර්ලිමේන්තුවක් නැහැ කියලා ඉරලා ඔක්කොම දේවල් ව්‍යවස්ථාවට පිටින්ම කරන්න බෑ. ඊයේ ජනාධිපතිතුමා කිව්ව නිසා ඔය තීන්දුව తీරන අරන් තියෙනවා නම් ඒ තීන්දුව తీරන වල සියලු බලපෑමේ වගකීම ජනාධිපතිතුමා බාර ගන්නවද? දල් ඇමතිවරයා විදියට අගමැතිතුමත් මේ පිළිබඳව අධ්‍යයනය කළා. එතුමත් ඒ තොරතුරු ජනාධිපතිතුමාට වාර්තා කරනවා. නිතරම ජනාධිපතිතුමා කිව්වේ ජනාධිපතිතුමාගේ තනි මතයට කියපු දෙයක් නෙමෙයි. අගමැතිතුමා කැබිනට් මණ්ඩලය අපි කතා කරපු දේ තමයි ජනාධිපතිතුමා කිව්වේ. දැන් මේ විදිහට රජයේ නිලධාරීන්ට හතරාතේ බනින්නේ ඇත්තටම ආර්ථිකය හදන්නද නැත්නම් කොහොමත් හදන්න බැරි තත්වයකට මේ පහුගිය මාස 8 පත් වෙලා තියෙන මේ ආර්ථිකය විනාශ වීමෙන් වුණු පාඩුව දේශපාලනඥයන්ගෙන් ගලවලා මහ බැංකුවේ නිලධාරීන් මත තියලා සතුටක් ඇති කරන්නද කියන කාරණය අපිට තේරුම් ගන්න වෙනවා. ඉතින් මහ බැංකුව පහුගිය කාලේ හරියට වැඩ කරලා නම් ETI එක ද ෆිනාන්ස් එක ඔහොම තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඒකට නිලධාරීන්ට කිව්වේ වැඩ කරන්න කියන එක තමයි කිව්වේ. වැඩ කරන මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. තනතුරු තියාගෙන පුටුරත් කරනවට වඩා එළියට බහැලා වැඩ කරන්න ඕනේ. ඒක තමයි තුමා කිව්වේ. මං හිතන්නේ ලොකු වෙනසක් ඇති වෙන්න හොඳ ප්‍රකාශයක් කියලා මං කියන්නේ. සෞඛ්‍ය ආරක්ෂාවට මුල්තැන දෙමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙන්ම අවශ්‍ය වාතාවරණය සකස් කර දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින්ට සහතික වී තිබෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් සමග අද පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය ආරක්ෂිතව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් මර්ධනයට රජය කළ කැපවීම මැතිවරණයේ අපේක්ෂාවකින් සිදු කළ එකක් නොව රටත් ජනතාවත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීම සඳහා කළ මෙහෙයුමක් බවයි. පවතින තත්ත්වය පිළිබඳ ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටලුවකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද එහිදී එකඟතාව පළ වූ බව ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළා. එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දී ඇත්තේ මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන්ගේ අනිවාර්ය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීම වැදගත් වන අතර එකී නියමයන් ආයතන සංග්‍රහයටද ඇතුළත් කළ යුතු බවයි. පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇති අතර ඒවා නොඅඩුව සැපයීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින් එහිදී අනුමාන කර ඇත්තේ මෙම මැතිවරණය සඳහා රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වැය වුණු ඇති බවටයි. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභා පරිසරයේදී. එහිදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම අදාළව ස්ථාපිත කරන පක්ෂ කාර්යාලයේ සිය මනාපාංක සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂකයින්ට අවසර ලබා දෙන ලෙස පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේවත් කොමිසමේ බහුතරය ඊට අවසර ලබා දී නැහැ. අපේ අංක ප්‍රදර්ශනය කිරීම විශාල අර්බුදයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරා හැම ඡන්ද මධ්‍යස්ථානයකම කාර්යාලයක් ඉදි කරන්න අපිට අවශ්‍ය වාතාවරණ සකස් කරලා දෙන්න කියලා. මැතිවරණ කොමිසම කියන්නේ ඒක කරන්න දෙන්න බෑයි කිය. කොරෝනා තත්ත්වයත් එක්ක මැතිවරණ කොමිසමත් යම් නම්මශීලී භාවයකට පත් වෙන්න ඕන. නමුත් කොමිසම සභාපතිතුමා ඊටම ප්‍රායෝගික එක කොමසාරිස්වරයෙක්ගේ තියෙන අතනෝමතික හිතුවක්කාරී ක්‍රියාපිළිවෙල සදාන් කරන රත්නජීවන් හෝල් මහතාද නැත්නම් වෙනත් පුද්ගලයෙක්ද? ලංකාවම දන්නා කවුද කියලා. මැතිවරණයක් කියන්නේ ප්‍රධාන අංගය
නීතිය තමයි ප්‍රචාරණය. ඒකට යම් යම් නීති රීති දාලා තියෙනවා. රැස්වීම තියෙන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මැතිවරණය ඇතුලේ තියාගෙන තමයි කරන්න වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ නීති රීතිත් එක්ක කරගෙන යන්න පුළුවන්ද මේ මැතිවරණය? කරන්න වෙලා තියෙනවනේ. අපිට නම් අමාරුවක් නැහැ. ඡන්දෙට අපි සූදානම්. අලියගෙන් කොහොමද 100ක් විතර එයිද ඔබතුමාලා? බලන්නකො මොකද වෙන්නේ. ඡන්ද ප්‍රචාර කටයුතු වල කාර්යාල පවත්වාගෙන යාම යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය වීම ඉඩකඩක් ඇති වී තිබෙනවා. සැබවින්ම ගත්තොත් ප්‍රශ්නේ තිබෙන්නේ කොමිෂන් සභාවෙන් නෙවෙයි. මේ නීති යාවත් කාලින් නොවීම. නීති කැඩීම සඳහා කොමිෂන් සභාවට පෙළඹීමේ තරම් යුක්ති සහගත නැහැ. මහින්ද දේශප්‍රිය මැතිතුමා සභාපතිවරයා හැටියට එයට අනුගත වෙන්න උත්සාහ කරත් අනිත් සමාජිකයන් දෙදෙනාම ඒකට දැඩි ලෙස විරුද්ධ වුණා. බහුතරයක් විසින් ගත්ත වැරදි තීරණයක් හැටියට තමයි මම නම් දකින්නේ. රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහත්තයා කටෙන් බතලකොළ හිටවන්න නම් හරිම දක්ෂයා. දැනට ආණ්ඩු පිහිටවනවා නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා නාම යෝජනා දුන්න අපේක්ෂකයෝ ටික ඡන්ද ඉවරනකන් තියාගත්තොත් ඒක මට ලොකු දෙයක්. ජනාධිපතිවරණයේදී අපිට අවස්ථාව ලැබුණේ ජනහමු 154ක් කරන්න. මෙදා පාර මන් 1000ක් කරනවා. අනිත් නායක කාර්යකාරීන්ටත් කියනවා පුළුවන් නම් එන්න කියලා මාත් එක්ක රැස්වීම තරගයක් කරන්න. සමගි ජන බලවේගයේ බිහි කරේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල. හොර ගිවිසුම් කාර්යෝ ටික අයින් වෙලා බැංකු හොරු අයින් වෙලා පිරිසිදු වෙලා මල් බලවේගය හදා ගන්නකොට අපේක්ෂකව හොයාගත්තේ ලායට ගෙම්බෙක්කව කරනවා වගේ. දැන් ලායෙන් එක එක ගෙම්බ පයින්නවා. ඒකට පැහැදිලිවම පෙනී යනවා දැවැන්ත පරාජයක් හිමිනවා කියලා. ඔය මම හිතන මංගල සමරවීර මැතිතුමා තමන්ගේ පෞද්ගලික තීන්දුවක් අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතාව ඉන්නේ අපුත් එක්ක. අද ඒගොල්ලන් බෝඩ් ලෑල්ලකට අලියා ලකුණට සීමා වෙච්ච කාණ්ඩායමක් වෙලා ඉන්නවා. දැන් මොකද පළාත් පාලන മന്ത്രിවරුන් තේරීපත් වෙලා තින්නේ අලියා ලකුණේ. දැන් වැරදිලාවත් ටෙලිෆෝන් එකට වැඩ කරොත් එහෙම කිසිම සැකයක් නැහැ. රනිල් මහත්තයා කරන්නේ മന്ത്രിකම ගලව දානවා. ජනාධිපති දිනා ගන්න බැරි වෙච්ච සජිත්ට මහමැතිවරණයක් දිනන්නේ කොහොමද කියන එක රටේ ජනතාව අහනවා. අපි ආණ්ඩුව පීඩනවා. ඒක ඇත්ත. හැබැයි මේ සජිත්ව විනාශ කරපු එක්සත් ජාතිපක්ෂ විනාශ කරපු ඔය කිසි කෙනෙකුට සජිත් පීඩවන ආණ්ඩුවේ ඉඩක් නැහැ. මේ පක්ෂේ මම කලින් කටයුතු කරපු ඒක නිසා ඒ ඉතිහාසය හොඳට දන්නවා. එතන කවුරුවත් පුනරුත්ථාපනය කරන්න පුළුවන් දේශපාලන නායකයෙක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේවත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේවත් කිසිදු දිනක මේ රටේ ආණ්ඩුවක් කරන්න ලැබෙන්නේ නැහැ කියන සහතිකය මම අද දෙනවා. අලියා ඉස්සරහින් කතරේ ගැහුවාම ඒ කතරේ වදින්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රට අගමැති කරන්න. දැන් මෙතන ඉස්සල් පොඩි වැරදීමක් මේ මොකද මතකදී වැඩිපුර දෙන්නේ එදා දුරකථන ඉදිරියේ මොකද අපිට තාම ඉතින් මේ අර අපි මල්ලි ඕන ගන්නේ COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඩෙක්සමෙතසෝන් ඖෂධය සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කළ පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ලෝපුරා ඔසිසල් වල මෙම ඖෂධය එන්නත් සහ පෙති වශයෙන් සුලභ වීමත් විශේෂත්වයක්. මේ අතර ඩෙක්සමෙතසෝන් ඖෂධය මෙරට කොවිඩ් ආසාදිත ඇතැම් රෝගීන් සඳහා ලබා දී ඇති බව රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළා. COVID-19 වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වූහන් ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ලොව පුරා වෛද්‍ය පරීක්ෂකයන් ඊට එරෙහිව ක්‍රියා කළ හැකි එන්නතක් අත්හදා බැලීම්වල නිරත වුණා. කෙසේ වෙතත් එම කිසිදු අත්හදා බැලීමකට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූයේ නැහැ. එවන් පසුබිමක බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයකින් පසුව කළ අනාවරණයක් වෙත මුළු ලෝකයේම අවධානය යොමු වුණා. ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳ පොලේ සුලභව පවතින ඩෙක්සමෙතසෝන් ඖෂධය භාවිත කිරීමෙන් COVID-19 වෛරසයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි. මෙම ඖෂධය මගින් ශ්වසන ආධාරකවල සිටින රෝගීන්ගේ මරණ අවදානම 3න් 1කින් අඩු කරන අතර ශ්වසන ආධාරක අවශ්‍ය නොවන පුද්ගලයින්ගේ මරණ අවදානම 5න් 1ක් බවට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණවලට අනුව අනාවරණ වී තිබෙනවා. COVID-19 වෛරසය බ්‍රිතාන්‍යය තුළ ව්‍යාප්තිය ආරම්භ දිනේ සිට මෙම ඖෂධය භාවිතයෙන් මිනිස් ජීවිත 5000ක් පමණ ආරක්ෂා කරගත හැකි වූ බව ඔක්ස්ෆර්ඩ් පරීක්ෂකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් දකුණු කොරියානු රෝගපාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනුතුරුවඟ වන්නේ ඩෙක්සමෙතසෝන් භාවිතය ඇතැම් විට ප්‍රතිශක්තිකරණ පද්ධතියට අතුරු ආබාධ ඇති කර හැකි බවයි. බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් පිටි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙමගින් මුළු ලෝකයේම මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇති බවයි. මෙම ඖෂධය 1977 වසරේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවටද ඇතුළත් කර තිබෙනවා. ආතරයිටිස්, ඇදුම සහ චර්ම රෝග සඳහා ලොව බොහෝ රටවල මෙම ඖෂධය භාවිතයට ගෙනෙන අතර එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට වන හානි වළක්වා ගැනීමටද හැකියාව පවතිනවා.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කළ පරීක්ෂණ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇනොම් පවසන්නේ COVID-19 මරණ අවම කිරීම සඳහා සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් පළමු ඖෂධය මෙය බවයි. මෙමගින් ලොව බොහෝ රටවල COVID-19 ආසාදිතයින්ද සුවපත් කරනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. මෙවන් පසුබිමක ඩෙක්සමෙතසෝන් ඖෂධය මෙරට COVID-19 ආසාදිතයින් සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් අප විමසීමක් කළා. මේ ඩෙක්සමෙතසෝන් කියන ඖෂධය පටක ඉදිමීම වැළැක්වීම සඳහා දෙන ඖෂධයක්. එතකොට මේක සුලභව තියෙන ඖෂධයක්. නමුත් මේ පර්යේෂණයට අනුව ප්‍රතිඵල පෙන්වලා තියෙන්නේ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගන්නා දැඩි ලෙස විලන් වෙච්ච අයට පමණයි. ලංකාවේ තියෙන තත්ත්වය ගත්තොත් මේ ඉන්න බහුතරයක් රෝගීන්ට තියෙන්නේ මධ්‍යම හෝ සුළු ප්‍රමාණයේ රෝග ලක්ෂණ නිසා මේ වෙලාවේදී ඩෙක්සමෙතසෝන් කියන ඖෂධය අපේ රෝගීන්ගේ අතිසුළුතරයකට පමණයි අවශ්‍ය වෙන්නේ. නමුත් භාවිතා කිරීමේදී සම්පූර්ණ තීන්දුව ගන්නේ දැඩි ලෙස ගිලන් වෙච්ච රෝගීන්ව රැකබලා ගන්නා විශේෂඥ වෛද්‍යවරු. මම හිතන හැටියට ඒ අය මේ වෙනකොට ඇතැම් රෝගීන්ට භාවිතා කරලා තියෙනවා ලංකාවේ. අද දිනේ තුල COVID-19 ආසාදිතව සිට සුවය ලැබූ පුද්ගලයන් 26 දෙනෙකු නිවෙස් වලට පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගියා. මේ අතර ගෙවුණු පැය 24 තුල වැඩිම COVID-19 මරණ අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම අගය 2006ක්. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 10 දෙනා අතරින් 6 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින නාවික හමුදා සමාජිකයින් වෙනවා. සෙසු සිව් දෙනා ඉරානයේ සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින අයයි. මේ අතර COVID-19 ආසාදනය වූ නාවික හමුදා සමාජිකයින් 734 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදා පවසනවා. COVID-19 වසංගතය පැතිර යාමත් සමග මෙරටට පැමිණීමට නොහැකිව තමිල්නාඩු ප්‍රාන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 53 දෙනෙකු අද අලියම මෙරටට පැමිණියා. ඔවුන් PCR පරීක්ෂණයට ලක් කරනු අතර එහි ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නියමිතයි. විදේශීය නැව් සමාගමක සේවය කරන ඉන්දිය ජාතික නාවිකයන් 30 දෙනෙකු රැගත් ගුවන් යානයක් මුම්බයි නුවර සිට ඊයේ රාත්‍රියේ කටුනායකට ළඟා වුණා. මේ අතර ත්‍රිවිධ හමුදා පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් මේ වන විට පුද්ගලයන් 14391 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත ගොස් ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර COVID-19 වසංගත තත්ත්වයෙන් පසු පාසල් යලි ආරම්භ කිරීමට පෙර පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද අද පැවැත්වුණා. මේ මාසේ 29 වෙනිදා ඉඳලා 5 වෙනිදා දක්වා කාල සීමාව තුළ සියලුම ශ්‍රී ලංකා පොලිසිය පාරිසරික අංශයන් සහ ප්‍රජා පොලිස් අංශයන් දවල්පත්තු මලගුරු දෙගුරු සංගම් සමග එකතු වෙලා ඉවරලා ඒ ප්‍රදේශවල පාසල් පිරිසිදු කිරීමේ කටයුත්ත සූදානම් කරලා තියෙනවා. මේ වන විට ලොව පුරා සිදුව ඇති සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 4,46,750ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 182කට අධිකයි. ගෙවුණු දිනය තුළ ඉන්දියාවෙන් නව COVID-19 මරණ 2006ක් වාර්තා වුණා. ඉන්දියාව තුළ සිදුව ඇති සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 11,921ක් වන අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,54,160ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. චෙන්නයි, කාංචිපුරම් ඇතුළු නගර 5ක් එළවෙන සිකුරාදා සිට මුළුමනින්ම වසාදවීමටයි තමිල්නාඩු ප්‍රාන්ත රජය පියවරගෙන ඇත්තේ. චීනෙන් COVID-19 දෙවන රැල්ලක් මතුවීම හේතුවෙන් බීජින්හි පාසල් සහ විශ්වවිද්‍යාල යලි වසා දැමීමට බලධාරීන් පියවරගත් අතර නගර 30ක් මේ වන විට මුළුමනින්ම වසා දමා අවසන්. බීජින් ගුවන්තොටුපළ ගුවන් ගමන 1200කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර බීජින් නගරයේ තත්ත්වය ඉතා බිහිසුණු බව බීජින්හි මාධ්‍ය ප්‍රකාශකවරයා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා. 2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අවස්ථාවේ එවැනිම නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළද සිදු කිරීමට සහරන් ඇතුළු පිරිසක් සැලසුම් කළ බව පාස්කුවරදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. ඒ නැගෙනහිර හිටපු ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රු ලාල් පෙරේරා මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී 2011 වසරේ සිට 2015 වසර දක්වා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කර මේ වන විට විශ්‍රාම ගොස් සිටින මේජර් ජෙනරල් ඇන්ඩ්‍රු ලාල් පෙරේරා මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ එවක නැගෙනහිර පළාත සඳහා විශේෂ බුද්ධි අංශ ඛණ්ඩ දෙකක් ස්ථාපිතව තිබූ බවයි.
නැගෙනහිර පළාත තුළ සිදුවන කටයුතු මාසිකව සමාලෝචනය කිරීම 2011 වසරේ සිට 2015 වසර දක්වා අඛණ්ඩව කළ බව සඳහන් කළ ඔහු ඒ හරහා බොහෝ තොරතුරු එක්රැස් කර ගැනීමට හැකි වූ බව කොමිසම හමුවේ පෙන්වා දුන්නා. කොමිසමෙහිදී විමසුවේ තරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වූ බුද්ධි අංශයකට පසුව සිදු වූයේ කුමක්ද යන්නයි. 2015 වසරේ නව රජයේ පැමිණීමෙන් පසු බුද්ධි අංශ ක්‍රමයෙන් දුර්වල වීමට විවිධ කරුණු බලපෑ බව පෙන්වා දුන් සාක්ෂිකරු පැවසුවේ ඇතැම් බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට පත් වූ අතර සෙසු නිලධාරීන් වැඩි ප්‍රමාණයකට ස්ථාන මාරු වීම ලැබුණු බවයි. අපි පවත්වාගෙන ගිය බුද්ධ්‍යංශය හරියට පවත්වාගෙන ගියා නම් ඔය සාරාන්ලතිය කවුරුත් මේවා ඉන්නේ අපි පෙර දැනුම් දීම අපිට ගොඩක් ලැබෙනවා. ඉතින් ඒක අඩපණ වෙනවා කියලා තමයි මම හිතන්නේ 2015 පස්සේ. ඔය සාරාන් සහ ඒ ඕනම ගෲප් එකක් ඇයට ඕන විදිහ කරගෙන ගියාම තිකරු ජනාධිපතිතුමාගේ යටතේ මේ වෙනකොට මම දැනුවත් හොඳ බුද්ධි ජාලයක් පවත්වාගෙන යනවා. 100%ක් මට විශ්වාසයි කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ අතර සහරාන් හෂීම්ගේ සහෝදරයා වන රිල්වාන් හෂීම් කාත්තන්කුඩියේ සිදු වූ පිපිරීමකින් තුවාල ලබා සිටියේදී ඔහුව කාත්තන්කුඩියේ සිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරවීමට සහ පිපුරුම් අවස්ථාවේදී රිල්වාන්ට ප්‍රථමාධාර ලබා දීමට උපදෙස් දුන් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ විකලාංග වෛද්‍යවරයෙක් පාස්කු කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා. විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබා දීමට පෙර කොමිසමෙන් ඉල්ලා සිටියේ ජනමාධ්‍ය ඉවත් කරන ලෙසයි. එහිදී කොමිසම එම අවස්ථාවට ඉඩ නොදී එම වෛද්‍යවරයාගේ නම සඳහන් නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියා. අනතුරුව සාක්ෂි ලබා දෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ 2018 අගෝස්තු 27 වැනි දින අලුයම 1:38ට පමණ තමන්ගේ පාසල් කාලයේ මිතුරෙකු වූ මොහොමඩ් අල්යා රිලා නම් පුද්ගලයා විදේශීය දුරකථන අංකයකින් නැමතුමක් ලබා දුන් බවයි. තමාගේ මිතුරෙක් ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් තුවාල ලබා ඇති බැවින් ඔහුට ලබා දිය හැකි වෛද්‍ය ප්‍රතිමාධාර ගැන රිලා විමසා තිබෙනවා. එහිදී කොමිසම විමසා සිටියේ එම දුරකථන ඇමතුම කුමන රටක සිට පැමිණියේද යන්නයි. එය සෞදි අරාබියේ සිට සම්බන්ධ වූ දුරකථන ඇමතුමක් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා රිලා නම් තම මිතුරා සෞදියේ රැඳී සිටින බවත් ඉංජිනේරුවරයෙක් බවත් දෙදෙනාම කල්මුනේදී අධ්‍යාපනය ලැබුවේ එකට බවත් සඳහන් කළා. මිතුරා විසින් ලබා දුන් දුරකථන ඇමතුමට අනුව එකවර තමාට වෛද්‍ය උපදෙස් ලබා දිය නොහැකි වූ බැවින් පිපිරුමේ ස්වභාවය ගැන විමසා බැලීම සඳහා තුවාලකරුගේ ඡායාරූප තමාට එවන්නයි දැනුම් දුන් බව විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළා. ඒ අනුව තමාට දේශීය දුරකථන අංකයක් තුළින් WhatsApp ඔස්සේ එම අනතුරේ ඡායාරූප ලැබුණු බව ඔහු සඳහන් කළා. මේ සිදුවුනේ අවුරුදු 2කට පෙර. මට ගොඩක් දේවල් මතක නැහැ. මම ඇහුවෙත් නැහැ පිපිරීම සිදු වෙලා තියෙන්නේ කොතැනද කියලා. ඔහු කීවෙත් නැහැ ලෙසද සාක්ෂිකරු පිළිතුරු දුන්නා. නැවත කොමිසම විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසුවේ WhatsApp ඔස්සේ එවූ ඡායාරූපවල කොමන ස්වභාවයක් තිබුණේද යන්නයි. මුහුණේ පිලිසුම් තුවාල තිබුණා. වම් මහ ප්‍රදේශයේ කළු වෙලා තිබුණා. අතක ඇඟිලි කිහිපයක් හානි වී තිබුණා. මේ අනුව මම හිතුවා ජීවිතයේ අනතුරක තියෙන කියලා. ඒ නිසා මඩකලපුව නුවර හෝ කොළඹ වැනි ජාතික රෝහල් වලට ඇතුළත් කරන්න කියා උපදෙස් ලබා දුන් බව සඳහන් කළා. ඔබට සහරාන්ව කවදා හරි හමු වෙලා තිබෙනවාද? කොමිසම නැවත විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසා සිටියා. වෛද්‍යවරයා සඳහන් කළේ ඔව් 2018 වසරේ දෙසැම්බර් මාසයේ ඔහු මගේ නිවසට පැමිණියේ රිලා සහ තවත් 3 දෙනෙක් සමග කියලා ඔවුන් රාත්‍රී 9ට තම නිවසට පැමිණි බවත් එහිදී රිලා සහරාන්ව හඳුන්වා දුන්නේ සහරාන් මෞලවිවරයෙකු බව ප්‍රකාශ කරමින් බවත් වෛද්‍යවරයා සඳහන් කළා. ඒ සහරාන්ව හමු වුණු පළමු දවස බවයි ඔහු කොමිසම හමුවේ සඳහන් කළේ. එම අවස්ථාවේදී රිලා කිව්වා මේ සහරාන් මෞලවීගේ සහෝදරයා තමයි ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවේ කියලා. තම සහෝදරයාගේ අතෙහි ඇඟිලි ඉවත් කර ඇති බැවින් ඉලෙක්ට්‍රොනික ඇඟිලි සවි කර ගැනීම සම්බන්ධයෙන් සහරාන් විමසීමක් කළ බව වෛද්‍යවරයා සඳහන් කළා. ඔවුන් විනාඩි 20ක් 30ක් පමණ නිවසේ රැඳී සිට ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එහිදී කොමිසම විමසා සිටියේ නිවසට පැමිණි අනෙක් තිදෙනා හඳුනනවාද යන්නයි. මම කතා කරේ සහරාන් සහ රිලා සමග පමණයි. අනිත් අයව හඳුනලා දුන්නේ නැහැ යයිද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා. මේ අතර පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී චාලිය සේනාරත්න මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. දැනට සැකකරුවන් 200කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට අත්අඩංගුවටගෙන රඳවාගෙන සහ රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මේ විමර්ශනය කරගෙන යනවා. දැනට අනාවරණය වී තිබෙනවා විදේශීය තහනම් කළ සංවිධාන ඔස්සේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මෙම කටයුතු සඳහා ලැබී තිබෙන බව, ඒ වගේම දේශීයව පවත්වාගෙන ගිය නීති විරෝධීව කටයුතු කළ ව්‍යාපාර, ඒ වගේම නීත්‍යානුකූල මට්ටමින් ගෙන ගිය ව්‍යාපාර ආදියෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් මේ කටයුත්ත සඳහා යොදාගෙන නැති බවට අනාවරණය වෙනවා. විශේෂයෙන්ම වැල්ලම්පටිය ප්‍රදේශයේ පිටවාගෙන ගිය තඹ කර්මාන්ත ශාලාවක ඇනවුම් ව්‍යාජ ලෙස ලබාගෙන ඒ කර්මාන්ත ශාලාවට තඹ ලබාගෙන නීති විරෝධී ආකාරයට එහි නිෂ්පාදන විදේශ රටවල් වලට අලෙවි කරලා උපයාගත් මුදල් ඍජුවම සහරාන්ගේ මෙම ත්‍රස්තවාදී කටයුතු සඳහා ආයෝජනය කර ඇති බවට මේ වෙන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අවසාන අධීරට දැනට මේ විමර්ශනය පැමිණ තිබෙනවා. තවදුරටත් අත්අඩංගුවට ගැනීම සඳහා සැකකරුවන් කීප දෙනෙකුගේ සම්බන්ධතාව පිළිබඳව විමර්ශන පවත්වාගෙන යනවා.
පාස්කු ප්‍රහාරයට තමන් වගකිව යුතු නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ BBC සිංහල සේවය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්තටම ඔබතුමා ඊට කලින් ඉගෙන දැන හිටියේ නැද්ද? ඔයා හරි ප්‍රශ්නයක් යන්නේ. මම දන්නවනේ ඕක වෙන්න දෙන්න බෑ. රටේ ජනාධිපතිවරයා ඔබතුමා, ආරක්ෂක ඇමතිවරයා ඔබතුමා, සේනාධි නායකයා ඔබතුමා, පොලිසිය භාර ඇමතිතුමා ඔබතුමා, බුද්ධ්‍යංශ තියෙන ඔබතුමා යටතේ. බුද්ධ්‍යංශ තොරතුරු තිබිලත් සේනා විධායක ජනාධිපති වෙච්ච ඔබතුමා දැනගෙන හිටියේ නෑ කියන්නේ මොකද්ද එතන තීච්ච එහෙමනම් ඒ හිස්තැන? හිස්තැන ඉතින් අද පරීක්ෂණ වලින් බොහොම පැහැදිලිව පෙනී ගිහින් තියෙනවානේ. ඒ හිටපු වගකීතුවාගේ තමයි සේවයේ තහනම් කරලා දැන් ওই නඩු විභාග වෙන්නේ. ඕක මේ තව හාර කියන්න තරම් මේ මහා යටට යන්න දෙයක් නෑ. ඒක සඳහා ඔබතුමා වකියුතු නැද්ද? ඔබතුමා හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මොනවා ගැනද? මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මම වගකීම් බාර ගන්න. වගකීම් බාර ගන්න ඕනේ වගකීතුනේ. මේ දක්වා ඔබතුමා හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වගකීමක් බාරගත්තේ නෑ. ජනතාවගෙන් සමාව ගැනීමක් ඒ සම්බන්ධ සිදු කළේ නෑ. නමුත් අපි දකින ලෝකේ වෙනත් රටවල යම්කිසි සිද්ධියක් වුණොත් මේ විශේෂ අමාත්‍යවරු ඉල්ලාස් වෙනවා. ඒගොල්ලෝ ජනතාවට කනගාටු පළ කරනවා. එහෙම කනගාටු පළ කරන්න ඔබතුමාට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්ද? කනගාටුව පළ කරන්න දැනගෙන තියෙන්නේ බෑ. මට හරියම පුදුමයි මේ තරම් මේ ප්‍රශ්නේ හාර අවශ්‍යම පිළිබඳව. ජනාධිපතිගේ හෝ අගමැතිගේ ආරක්ෂක නිලධාරීන්ටවත් මේ තොරතුරු දීලා නැත්නම් කොහොමද ජනාධිපති දන්නේත් අගමැති දන්නේත්? ETA සමාගම සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාගම 2012 වසරේ සිට පාඩු ලබමින් තිබියදීත් එය මහ බැංකුව පිළිගත් මූල්‍ය ආයතනයක් බවට ප්‍රකාශයට පත් කිරීම හරහා තැන්පත්කරුවන් නොමග ගොස් ඇති බව අද අනාවරණ වුණා. ඒ ETA සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ ආයතා ක්‍රියාකලාපයන් පිළිබඳ ස්වාබැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදී අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණියේ ETI සමාගමේ සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පත් කළ විශේෂ කළමනාකරණ මණ්ඩලයේ සභාපති හිටපු සහකාර මහ බැංකුව අධිපති සිරිසේන සේපාල රත්නායක මහතායි. එෙහිදී පළමුව කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ETI සමාගමට සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාගමට වෙනම කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමේ අවශ්‍යතාව කුමක්ද යන්නයි. සාක්ෂිකරු සඳහන් කර සිටියේ 2012 වසරේ සිට දිගින් දිගටම පාඩු ලැබමින් සිටියේදීත් ETI සමාගම සහ ස්වර්ණමහල් ෆයිනෑන්ස් සමාගම දිගටම ගනුදෙනු සිදු කරගෙන යාම සහ තැන්පත්කරුවන්ගේ මුදල් බහර ගැනීම හේතුවෙන් එම ආයතන දෙක යථාපත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙන ලද උපදේශන ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම පැහැර හැරීම එවැනි කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට හේතු වූ බවයි. කොමිසමෙහිදී ප්‍රශ්න කර සිටියේ දිගින් දිගටම මෙම ආයතන දෙක දුර්වල වීමට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් විධිවිධානවල ශක්තිමත් භාවයක් නොමැති නිසා යන්නයි. විධිවිධාන කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 2018 වසර වන තෙක්ම දඬුවමක් නොදුන්නේ ඇයිදයි කොමිසම යලිත් ප්‍රශ්න කළා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් කිසිවක් මේ මොහොතේ සඳහන් කළ නොහැකි බවයි. තැන්පත්කරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම කුමක්ද යන්න එම අවස්ථාවේදී කොමිෂන් සභාවේ සමාජිකයන් අතර සාකච්ඡාවට ලක් වූ අතර ඉන්පසුව අද දිනට සාක්ෂි විමසීම අවසන් වුණා. ETI ආයතනයේ බංකොලොත් කියලා තමයි මේ කෙටියමකුත් මෙයාලා අදහස් කරන්නේ. ඒතොර ඒකේ සභාපතිතුමා තමයි ජීවක එදිරිසිංහ. අපි අද දවසේදී දුටුවා ඔහු පමණක් නියෝජනය කරමින් ජනපති නීතිඥවරයෙක් ඇතුළු තවත් නීතිඥවරුන් දෙදෙනෙක් පෙනී සිටිනවා. ඒතොර ඒ අය වෙනුවෙන් වියදම් කරන්න මේ අයට සල්ලි කොහෙන්ද? මේ අහිංසක තැන්පත්කරුවන්ගේ ලබාගත් මුදල් තමයි මේ අය තව දුරටත් මේ නාස්ති කරලා ඕන් බේරෙන්න උත්සාහ කරන්නේ. අපි අතිගාර ජනාධිපතිතුමන් ඉල්ලා සිටින අනිවාර්යයෙන් මේ බිලියන් 33 කොරා කාපු මේ හතර දෙනාම වහාම සිරගත කරන්න. මෙතර ETI ගනුදෙනු සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දුන්නා. ඊයේ දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔවුන් දෙදෙනා කැඳවා ප්‍රකාශයක් ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ. මේ අතර මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදු කරන ෆිනෑන්ස් සහ ලීසිං ලබා දීමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් වෙන්ම ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් ගනුදෙනු සිදු කරගෙන යාමේදී සමාජ අනුමත නොකරන ක්‍රියාවන් සිදු කරන්නේ දැයි සොයා බලා නිර්දේශ ලබා දීමට මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්ත ආරෝහණ දීර මහතා ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ KGP සිරිකුමාර සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ JP ගම්ලත් මහතා කමිටුවේ සුසු සමාජිකයන් ලෙස කටයුතු කරනවා. දින 14ක් ඇතුළත මෙම කමිටුවේ වාර්තාව ලබා දිය යුතු වනවා. නොතීසේ නිකුත් කර තිබියදී හේතු නොදක්වා කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අණ්ඩු කුමාර දිසානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන් 3 දෙනෙකුට එරෙහිව අවසන් වරට නොතීස නිකුත් කිරීමට දේශපාලන පරිගණකයෙන් පිළිවෙත විමසන ජනපති කොමිසම අද නියෝග කළා. ඒ ඉක්ුත් යහපාලන රජයේ සමයේ දේශපාලන පරිගණකයෙන් වලට ලක් වූ බවට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා විසින් කර තිබූ පැමිණිල්ලකට අදාළ සාක්ෂි විමසීමේදී
දේශපාලන පලිගණීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටින්නයි හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාටලි චම්පික රණවක, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජය ගුණරත්න, අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව 17කට නොතීසි නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් අද කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශවකරුවන් කිහිප දෙනෙක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර යන වග උත්තරකරුවන්ට නොතීසි බාර දී තිබුණද ඔවුන් අද කොමිසම හමුවේ පෙනී සිටියේ නැහැ. එහිදී ජනාධිපති කොමිසම නියෝග කළේ අදාළ වග උත්තරකරුවන් තිදෙනාට එරෙහිව කොමිෂන් සභාවට අපහාස කිරීමේ වරදට දඬුවම් නියම කිරීමට පෙර නැවත වරක් අවසන් වරට නොතීසි නිකුත් කරන ලෙසයි. ඉන් අනතුරුව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. ඔහු පැවසුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමා සමග වෛරයකින් පසු වූ බවයි. කල්ලිකුතු ඖෂධ රාජ්‍ය ඔසුසලට අලෙවි කිරීම පිළිබඳ තමා 1999 වර්ෂයේදී පැවරු නඩුවකදී අභියාචනාධිකරණය විසින් රාජිත සේනාරත්න මහතාගේ මන්ත්‍රීතුරය අහෝසි කිරීම මෙම වෛරයට හේතු වූ කරුණක් බව සාක්ෂිකරු පෙන්වා දුන්නා. එහිදී කොමිසම ප්‍රකාශ කළේ ඔබ ඇවන්ගාඩ් සමාගමේ නීතිඥයෙක් ලෙස කටයුතු කළ බවට ඇතැම් දේශපාලඥයින් චෝදනා කළ බවයි. ඇවන්ගාඩ් සමාගම සමග තමාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, එහි සභාපති නිශංක සේනාධිපති තමාගේ මිතුරෙක් පමණක් බවත් විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. මෙහිදී කොමිසම විමසා සිටියේ රංජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතර දුරකථන සංවාදයේදී නිශංක සේනාධිපති විසින් ඔබට ඇමරිකාවෙන් නිවසක් ලබා දුන් බවට ශානි අබේසේකර කර තිබූ ප්‍රකාශය ගැන ඔබට යමක් පැවසීමට තිබේද යන්න පිළිබඳවයි. එම අවස්ථාවේදී ශානි අබේසේකරද ජනාධිපති කොමිසමේ රැඳී සිටියා. අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එය මෙතන ඉන්න ශානිගෙන් තමයි අහන්න ඕනේ. එවැන්නක් කීම මහ පොළව උහුලන්නේ නැති වරදක් බවයි. එවකට පැවති කැබිනට් මණ්ඩලය හමුවේ ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සාකච්ඡාවලදී එම සමාගමේ නීතිමය ගැටලුවක් නොමැති බවට තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස පෙන්වා දුන් බවද විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එය එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන්ද පිළිගත් නමුත් රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග සහ සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් දඩප්පර ලෙස හැසිරෙමින් ඊට විරුද්ධව ක්‍රියා කළ බවද විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඇවන්ගාඩ් ගනුදෙනුව පදනම් කරගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරගත කිරීම සඳහා ගෙන ගිය මෙහෙයුම පිළිබඳව මුල ඉඳලා අගටම සියලු කරුණු මම අද මේ කොමිෂන් සභාව ඉදිරියේ අනාවරණය කළා. අපි බලාගෙන ඉඳිමු එම කොමිෂන් සභාවේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරන තෙක්. මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලේ ගැන හිරු CIA හරහා හෙළි කළ පසු එම ප්‍රදේශයේ පුරාවස්තු හඳුනා ගැනීමට ගිය රාජ්‍ය නිලධාරීන්ට සංවිධානාත්මක පිරිසක් බාධා එල්ල කර තිබෙනවා. ඒ අතර මුහුදු මහා විහාරයට 1951 වර්ෂයේදී ගැසට් කර තිබූ ඉඩම් අක්කර 72ක ප්‍රමාණය ලබා නොදී අක්කර 30ක ප්‍රදේශයක් සලකුණු කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි. හිරු CIA හරහා දිගින් දිගටම මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණය හෙළිකිරීමත් සමග ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් පසුගිය මැයි 14 වෙනිදා ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණියා. එහිදීද මුහුදු මහා විහාරාධිපති පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් ඉල්ලා සිටින්නේ 1951 වසරේදී ගැසට් කරන ලද අක්කර 72ක ඉඩම් ප්‍රමාණය ලබා ගැනීමට මැදිහත් වන ලෙසයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා නිලධාරීන් පැමිණ මුහුදු මහා විහාරයට අයත් ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කළා. එහිදී සංවිධානාත්මක පිරිසක් පැමිණ රාජ්‍ය නිලධාරීන්ට බාධා කළේ මෙලෙසයි.
කලබල කරලා කලබලේ ගොඩක් යනවා. ඒක කලබල කරන්න එපා ඉන්න පොඩ්ඩක් මේ. ඔයාලා ඉඳන් අල්ල ගන්න නෙවෙයි මේ. අපි බලන්නේ මොනවද? හරන රජවරු කරලා තියෙන ගල් දුන්නු ගල් වේ ටෙල්ලි ඒවා තියෙනවා කියලා බලන්නේ. ඔයාලා කලබල වෙන්න එපා. මෙහෙම කලබල කරලා බෑනේ. නෑ මෙහෙම කට්ටිය ගෙන්නවන්න එපා. දැන් නියෝජන පනත කඩක් කිරීම නේ. නියෝජන පනත ගන්නවා මම අරස් කරන්න වෙනවා. කරුණාකරලා යන්න මහත්තුරු. එහෙම කියන්නේ මොකද්ද? එහෙම කියන්න බැරි මොකද? මම අරස් කරන්න මෙයාව. සංවිධානාත්මක පිරිසකගේ මෙවැනි බාධා කිරීම මැද පුරාවිද්‍යා නිලධාරීන් මුහුදු මහා විහාරයේ ස්වාමින් වහන්සේට දන්වා ඇත්තේ මැනීම් කටයුතු අක්කර 30කට පමණක් සීමා කරන බවයි. ඒ අනුව මුහුදු මහා විහාරයේ අක්කර 42ක උරුමය අහිමි වේද. මේ පිළිබඳව සිංහලයේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ද මෙලෙස අදහස් පළ කළා. හිරු CIA වැඩසටහන නිසාම නැවත වතාවක් මුහුදු මහා විහාරය මේ රටේ බෞද්ධ ජනතාවට අත්පත් කර දීමේ කාර්යභාරය දරු ආරක්ෂක ලේකම්තුමා ඇතුළු කණ්ඩායම් මහා විහාරයට ගිහිල්ලා තීන්දුව తీරන රාශියක් ගත්තා. මේ තීන්දුවවලදී පළවෙනි තීන්දුව තමයි 1952 ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූ අක්කර 72යි රුට් 3යි පර්චස් 3ක භූමිය නැවත වතාවක් මුහුදු මහා විහාරයට අත්පත් කර දීමේ තීන්දුව. හැබැයි අද දවස වෙන විට පුරාවිද්‍යා නිලධාරීන් මුහුදු මහා විහාරයට ගිහිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා අපිට මුහුදු මහා විහාරයේ ගල් දාලා ලකුණු කරන්න කියලා තියෙන්නේ අක්කර 30ක භූමියක් කියලා. ඔවුන් දැන් සූදානම් වෙනවා අක්කර 30ක භූමියක් මුහුදු මහා විහාරයට වෙන් කරලා දෙන්න. සියලු තීන්දුව తీරන අරගෙන මාසයක් යන්න කලින් මේ තීන්දුව తీරන වෙනස් වුණේ කාගේ බලපෑමෙන්ද කියන කාරණාව පිළිබඳව අපිට විශාල විමතියක් තියෙනවා. මාර්ග පහසුකම් ජන ජීවිතය කාර්යක්ෂම කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් රථවාහන ධාවනය කෙසේ වෙතත් පාගමනින් පවා යාමට අසීරු මාර්ගයක් පිළිබඳව අපට දැරණියගල මාලිපොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දැරණියගල මාලිබොඩ හරහා වැටී ඇති තලාව හිඟුරාන මාර්ගයයි. මෙම මාර්ගය වසර 15ක පමණ කාලයක සිට පවතින්නේ අබලන් තත්වයකයි. ළමුන් 300ක් පමණ සිත් සතර හදාරන මාලිබොඩ හිඟුරාන විද්‍යාලයට යාමට ඇත්තේද මෙම මාර්ගය ඔස්සේයි. අද වන විට මෙම මාර්ගයේ රථවාහන ධාවනය කෙසේ වෙතත් පාගමනින් යාම පවා අසීරු වී තිබෙනවා. මාර්ගයේ ගමන් ගන්නා එකම ලංගම බස් රථය වැසි කාලවලදී මුහුණ දෙන තත්වයයි මේ. බස් රථයේද අතරමඟ නතර වී ඇති තත්වයක ජනතාවට ආසන්නතම නගරය වන දැරණියගලට ගමන් කිරීමට ත්‍රිරෝද රථයක් සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. රුපියල් 1200ක් 1300ක් ටීවී එකකට දෙන්න ඕනේ. ඉතින් එහෙම ගෙවන්න තන සත්‍යයක් මේ ගමේ මිනිස්සු අහිංසක මිනිස්සු මේ ගමේ ඉන්නේ. වැඩියක් කුලී ගන්න මිනිස්සු. මහා මාර්ග සංවර්ධන අමාත්‍යවරයෙකු වසර කිහිපයක් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළද ගම්වාසීන් චෝදනා කරන්නේ මැතිවරණ කාලවලදී ඔවුන් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වූ බවටයි. ඡන්ද ඉල්ලගෙන එනවා පහුවදාට කියනවා අපි මේ හරි මේ පාර හදලා තමයි ඊළඟට මම කතා කරන්න ඉන්නේ කියලා. එහෙම දෙයක් වෙලා නැහැ අපිට. ඒ හින්දායි අපි කියන්නේ මේ පාර විතරක් හදලා දෙන්න කියලා. අපිට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ආයෙ නම් මේ ගමන කිසිම කෙනෙක් එන්න එපා කියලා අපි කියන්නේ ඡන්ද ඉල්ලන්න පාර හදන්න නැතුව. පසුගිය වසර කිහිපේ අසන්නට ලැබුණු රුපියල් කෝටි ගණනක් වැය කළ ගම්පෙරළිය හා රන්මාවත් ව්‍යාපෘතිවලටද මගහැරුණු මෙම මාලිබොඩ තලාව හිඟුරාන මාර්ගය බලධාරීන්ගේ නෙත ගැටෙන්නේ කවදාද? එම මාර්ගය භාවිත කරන ඡන්දදායක ජනතාව විමසන පැනය එයයි. විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව කෞතුකාගාර බිහිවීම සාමාන්‍ය දෙයක්. නමුත් දිය යට කිමිදී නැරඹිය යුතු කෞතුකාගාරයක් ඉදිවීම සුවිශේෂී පුවතක් වන බවට විවාදයක් නැහැ. ගාල්ල මුහුදු තීරයේ එවැනි දිය යට කෞතුකාගාරයක් දැන් විවෘතයි. සාමාන්‍යයෙන් සංචාරක අවධානය දිනාගත් දකුණු ලක වෙරළ තීරයේ වටිනාකම තවත් වැඩි කරමින් මෙම දියට කෞතුකාගාරය ඉදිවුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන්. ගාල්වරායේ අඩි 50ක් පමණ ගැඹුරින් මුහුදයට නිමවා ඇති එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක්. කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කළ හැකි ඕනෑම අයෙකුට මේ කෞතුකාගාරය දැන් විවෘතයි. පසුගියදා එම විවෘත කිරීමේ උත්සවය පැවතියේ නාවික හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. සිමෙන්ති සහ තවත් පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇති මෙම නිර්මාණය ආශ්‍රිතව කොරල් පර පද්ධතියක් නිර්මාණය වෙතයි අපේක්ෂා කරනවා.
ඉවතලන කොන්ක්‍රීට් කොටස් යකඩ කොටස් අරගෙන අපි ඒවට වැලියු ඇඩිෂන් එකක් දීලා මේ මූර්ති සකස් කරන්න කටයුතු කළා. ඒ අනුව අපට අද හැකියාව ලැබිලා තියෙනවා. ඊටමත්ම අලංකාර කෞතුකාගාරයක් දියට ස්ථාපිත කරන්න. මීට අමතරව විවෘත කර සති දෙකක් ගත වීමට පෙර මෙම ප්‍රදේශයේ මත්ස්‍ය අභිජනනය ආරම්භ වී තිබීමත් විශේෂත්වයක්. මේ කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන් සඳහා අපූර්ව අත්දැකීමක් වන බවට සැක නැහැ. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. බන්ධනාගාරගත කර සිටින කංජිපානි ඉම්රාන් නම් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ පියා මාලිගාවත්ත ප්‍රදේශයේදී පිහියනුමකට ලක්ව ඇති අතර දැඩි ලෙස තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. සිද්ධියට අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා රියානුතුරකින් මියගිය කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලේ ව්‍යර්ථ කිරීමට සමත් වූ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සිතුම් දුලිත අලහප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොළොන්නරුව අරලගංවිල සෙවණපිටිය ගිනි දමන පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණේ පොලිස් ආචාර මැදයේයි. පසුගිය මාස කිහිපය සඳහා නිකුත් කළ විදුලි බිල්පත්වල යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසා ඇති අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වළංගු නිවැරදිම බිල්පත වන්නේ අවසානයේට නිකුත් කළ විදුලි බිල්පත බවයි. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරි බවට චෝදනා එල්ල කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩිය වූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මාස 23 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. එම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළ මූලික විමර්ශන කටයුතු අවසන් වී ඇති බව දැනුම් දී තිබෙනවා. රටවටා හිරු. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. හිමාලයේ ඉන්දු චීන දේශ සීමාවේදී ඉන්දිය හා චීන හමුදාවන් අතර ඇති වූ ගැටුම් වලින් ඉන්දිය සෙබළුන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දෙපාර්ශවයේම සමාජිකයින්ට ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වුවද චීනය මෙතෙක් තම පාර්ශවයට සිදු වූ හානිය පිළිබඳ ප්‍රකාශ කර නැහැ. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය චෝදනා කරන්නේ ඉන්දිය සෙබළුන් පළමුව තම දේශ සීමාවට ඇතුළු වූ බවයි. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලඩාක්හි උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික රැස්වීමකට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද සහභාගී වුණා. ලොව වටා හිරු. ඒ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැතිනොකත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දේශන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.